ගරුතර මහා සංඝයා වහන්සේ පින්වත්නි මේ දේශනාවේ නම සෝතානුදත සූත්‍රය. සෝතානුදත කියලා කියන්නේ සවන් දීලා මතක තියා ගැනීම ගැන වදාළ දේශනාවක්. අපේ බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ ඉගෙන ගන්න විදිහ කියලා දුන්නා. ඒ කියන්නේ නිකන් අසාගෙන සිටිල්ලක් නෙමෙයි. තාරක කිරිල්ලක් නෙමෙයි. මේ තර්ක කර යන එකක් නෙමෙයි. මේ ධර්මයේ තියෙන්නේ අවබෝධ කිරිල්ලක්. ඒ අවබෝධයට උවමනා කරන විදියට ගුණ ධර්මයන්ගේ වර්ධනයක් ඕනේ. ඒකට බුදුරජාණන් වහන්සේ වදාලා 5 ආකාරයක් මේ ධර්මයේ උපකාරී වෙන්න. ඒක නම් අපි ගත්තොත් බුද්ධ කාලේ පොත්පත්වල ලියවිලා තිබුණේ නැහැ. මේ පොත්පත්වල ලියුනේ හරියටම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 500ක් අවසන් වෙච්ච ගමන්. ඔබට මතකද මම කිව්වා මේ අවුරුදු 500යි බුද්ධ ශාසනය තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළ වචනේ. ඒ අවුරුදු 500 අවසන් වෙනකොටම කටපාඩම් කිරිල්ල අවසන් වුණා. පොත්පත්වල ලිව්වා. ඒ කාලේ තිබුණේ මේ පොත පලාගෙන කීමක් නෙමෙයි. කටපාඩම් කිරිල්ලක්. කටපාඩමින් දරාගැනිල්ල. එතකොට ඒක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසම කළා. ඒකේ මූලිකත්වය ගැන කටයුතු කළේ භික්ෂුන් වහන්සේලා. ඉස්සෙල්ලාම කරන්නේ ධර්මය අහනවා. අහන දෙයට කියනවා සුතා. සුතා කියන්නේ සවන් දීම. සවන් දුන්නාට පස්සේ දෙවැනි එක තමයි දතා. දතා කියන්නේ මතක තබා ගැනීම. තුන්වෙනි එක තමයි වචසා පරිචිතා. වචනෙන් ප්‍රගුණ කිරීම. සුතා, දතා, වචසා පරිචිතා. හතරවෙනි එක තමයි මනසානුපෙක්ඛිතා. මනස යොදවා ඒ අර්ථයේ තේරුම් ගැනීම. පස්වෙනි එක දිට්ඨියා සුප්පටි විද්දා. කරුණ මනාකොට අවබෝධ කරිල්ල. ඔන්න ඔය කරුණු 5 ධර්මයේ ගෙනිල්ලට ඕනේ. යමෙක් මේ කරුණු 5 පුරුදු කරලා නැත්තම් ඒ ධර්මයේ ගෙනිල්ල දොස් සහිතයි. අසම්පූර්ණයි. ඒ නිසා තමයි අපි මහමෙවුනාවෙන් ගොඩක් මහන්සි ගත්තේ ওই කරුණු 5 ලබා දෙන්න. සුතා, දතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨිය සුප්පටි විද්දා. මේ කාලේ ඉතින් ඊටා සුවල්ප පිරිසක් ඒ කරුණ ඒ විදිහට ඇති කරගන්න වාසනාවන්ත වුණා. බහුතරයකට ඒ අවස්ථාව නැහැ. දැන් මම ඔබට උදාහරණයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සීලයට ධර්ම මාර්ගයට සම්පූර්ණ උදව් වෙන එකක් කියලා ඉන්ද්‍රිය සංවරය. මොකද්ද? ඉන්ද්‍රිය සංවරය. ඒකට බුදුරජාණන් වහන්සේ වදාළ වචනයක් ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ. ඉන්ද්‍රියන්ගේ දොරටු වසා ඇති බව. දැන් ඔන්න අපිට ඕනේ ඇහුණා. ඉන්ද්‍රියන්ගේ දොරටු වසා ඇති බව. ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ බුද්ධ වචන. ඔන්න ඒක දැන් විස්තර වශයෙන් ඇහෙනවා. චක්කුණා රූපං දිස්වා නනිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි. ඇසෙන් රූපයක් දැක මෙහෙම හරි ඉන්ටර්නෙට් එකකින් හරි මොකකින් හරි පත්තරෙන් හරි පොතකින් හරි ඇසෙන් රූපයක් දැක නනිමිත්තක් ගාහි හෝති නිමිති ගන්නේ නැහැ.
නානුභ්‍යංජන ගාහි. නිමිත්තක කොටසක් ගන්නෙත් නැහැ. මොන වගේ එකක්ද නිමිත්ත ගන්න නැත්තේ? යත්වාදි කරන මේතං චක්කුන්ද්‍රියං අසංඋතං වේරන්තං අභිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මා අන්වාස වෙය්‍යුම්. යම් මේකින් ඇසනමති ඉන්ද්‍රිය අසංවර කරගෙන මේ බාහිර ලෝකේ බලද්දී අභිජ්ජාව දොම්නස තමාගේ පස්සෙන් අර්බුදයක් හැටියට එනවා නම් තස්ස සංවරාය පටිපජ්ජති. ඒක එහෙම වෙන්න නොදී සංවර වෙන්න පිළිපදිනවා. රක්කති චක්කුන්ද්‍රියං ඇසනමති ඉන්ද්‍රිය රකි. චක්කුන්ද්‍රියේ සංවරං ආපජ්ජති. ඇසනමති ඉන්ද්‍රියේ සංවර භාවයට පැමිණෙයි. අදෝක කරගන්න බෑනේ ඉන්ටර්නෙට් බලන අයට. ඇසනමති ඉන්ද්‍රියෙන් රූපේ බලනකොට ඒව නැත්නම් පත්තරේ බලනකොට මොනවා හරි කුණු ගොඩක් තිබ්බොත් ඒක හිතට වදිනවා. සෝතේන සද්දං සුත්වාං කනින් ශබ්දයක් අසා නනිමිත්තක් ගායෝති නානුභ්‍යංජනක් ගායි. යත්වාදි කරන මේතං සෝතින්ද්‍රියං අසංඋතං විරන්තං අභිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්ම අන්නාචි. දැන් මේවල අපි දරාගෙන නැද්ද බුද්ධ වචනේ? ඒ බුද්ධ වචනේ කියනවා ශබ්දයක් අසා ඒ ශබ්දේ ගන්නෙත් නැහැ, ශබ්දේ කොටසක් ගන්නෙත් නැහැ. ඒ කන නැමැති ඉන්ද්‍රිය අසංවර කරගෙන විවෘත කරගෙන ඉන්නකොට ඇලීම් ගැටීම් දෙක තමාගේ පස්සේ පන්නනවා නම් එහෙම නොවීම පිණිස කන සංවර කරගනි. ඔන්න ඉන්ද්‍රියස කුත්තද්වාරේ බුදුරජාණන් වහන්සේ තෝරනවා. ඉතින් මේ විදිහට තෝරනකොට ඉන්ද්‍රිය 6ටම ඒක කෙනෙක් ඇහුවා නම් සුතා ඇසුවා. ඊළඟට තව එකක් ගමු. බුද්ධ වචනයක් තියෙනවා. ඉද තප්පති පෙච්ච තප්පති මෙලොවත් පසුතැවෙයි පරලොවත් පසුතැවෙයි. පාපකාරී උභයත්ත තප්පති පව් කළ තැනැත්තා දෙලොවම පසුතැවෙයි. පාපම්මේ කතන්ති තප්පති මා විසින් පව් කළා නොවේද කියලා පසුතැවෙයි. බියෝ තප්පති දුක්ගතින් ගතෝ වුණා අපායේ ඉපදිලා බොහෝ සෙයින් පසුතැවෙයි. බුද්ධ වචනයක්ද නැද්ද? බුද්ධ වචනයක්. ඊළඟට බුද්ධ වචනයක් ඉද නන්දති පෙච්ච නන්දති මෙලොවත් සතුටු වෙයි පරලොවත් සතුටු වෙයි. කත පුඤ්ඤෝ උභයත්ත නන්දති පින්කල කෙනා දෙලොවම සතුටු වෙයි. කත පුඤ්ඤෝ පින්කල කෙනා දෙලොවම සතුටු වෙයි. මේකෙදි අපිට මේ එක එක්කෙනාගේ පුද්ගලික ਵਿਚාරය වැදගත් වෙන්නේ. වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ වචනේ. ඉද නන්දති පෙච්ච නන්දති මෙලොවත් සතුටු වෙයි පරලොවත් සතුටු වෙයි. කත පුඤ්ඤෝ උභයත්ත නන්දති පින්කල තැනැත්තා දෙලොවම සතුටු වෙයි. පුඤ්ඤම්මේ කතන්ති නන්දති මා විසින් පින් කරන ලද්දේ කියා සතුටු වෙයි. බියෝ නන්දති සුග්ගතින් ගතෝ ස්වර්ගයේ ඉපද බොහෝසෙන් සතුටු වෙයි. මේ බුද්ධ වචනේ. ඔන්න බුද්ධ වචනයක් ඇහුවා. සුතා ඇසීම් පමණින් නැවතුන්නේ දතා මතක තබා ගත්තා. දැන් අපි මේක කිව්වේ මතකෙන්නේ නේද? මතක තබා ගත්තා. ඊළඟට වචසා පරිචිතා වචනෙන් පුරුදු කළා. වචනෙන් පුරුදු කරපු නිසා නේද පාඩම් හිටියේ. මනසානුපෙක්කිතා ඒක දැන් අර්ථ වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. ඉදලන්දති බෙලොව කොහොමද සතුටු වෙන්නේ? බෙලොව යා සතුටු වෙනවා තමන් කරපු පින ගැන මතක් කර කර. එතකොට පරලොව ගිහිල්ලත් එයා සන්තෝෂයටපත් වෙනවා. කත පුඤ්ඤෝ පින් කරපෙකන කොහොමද පින් කරන්නේ? දානමය පුණ්‍ය ක්‍රියා, සීලමය පුණ්‍ය ක්‍රියා, භාවනාමය පුණ්‍ය ක්‍රියා. දන් දීමෙන් සතුටු වෙයි. සිල් ආරක්ෂා කිරීමෙන් සතුටු වෙයි. එතකොට සෑ වන්දනාවෙන්, බෝ වන්දනාවෙන්, ධාතුන් වහන්සේලා වන්දනාවෙන් සතුටු වෙයි. ගරුකොට සතුටු වෙයි. වැඩිහිටියන්ට සැලකීමෙන් සතුටු වෙයි. සිල්ලුතුන්ට සැලකීමෙන් සතුටු වෙයි.
විහෙර විහාර හැදීමෙන් සතුටු වෙයි. දිලින්දන්ට සැලකීමෙන් සතුටු වෙයි. මේ විදිහට සතුටු වෙනවා. ඊළඟට පුඤ්ඤම්මේ කතන්ති නන්දති මා විසින් පින් කරගත්තා කියා සතුටු වෙයි. බිහියෝ නන්දති සුගතින් ගතෝ ස්වර්ගයේ ඉපදිලා බොහෝ සෙයින් සතුටු වෙයි. සුගතියේ ඉපද බොහෝ සෙයින් සතුටු වෙයි. ඒතර සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිත වුණ නුවණින් මෙනෙහි කළා. දිට්ඨිය සුප්පරිවිද්දා කාරණේ පැහැදිලි කර ගන්නවා කොහොමද? අප විසින් පින් කළ යුත්තේය. ඒකනේ පණිවිඩය. අප විසින් පින් කළ යුත්තේය. කලින් කියපු ගාථාවේ තිබුණේ කොහොමද? ඉද තප්පති පෙච්ච තප්පති මෙලොව පසුතැවෙයි. පරලොව පසුතැවෙයි. පාපකාරී පව් කළ තැනැත්තා උභයත්ත තප්පති දෙලොවේම පසුතැවෙයි. පාපම් මේ කතන්ති තප්පති මම පව් කරගත්තා කියා පසුතැවෙයි. බියෝ තප්පති බොහෝසෙයින් පසුතැවෙයි. දුගතින් ගතෝ නරකේ ඉපදිලා. ඒකේ අර්ථය කොහොමද? දැන් ඔන්න ඒක ඇහුවා. සුතා දතා දරාගත්තා. වචසා පරිචිතා වචනයෙන් පුරුදු කළා. මනසානුපෙක්කිත දැන් ඔන්න නුවණින් මෙනෙහි කරන්න ඕනේ. පව් කරන්න පුළුවන් වචනෙන්. ගරහලා අපහාස කරලා කේලම් කියලා නින්දා කරලා වචනෙන් පව් කරනවා. කයින් පව් කරනවා. සතුන් මරලා සොරකම් කරලා වැරදි කාම සේවනයේ දීලා පව් කරනවා. මනසින් පව් කරනවා. මනසින් පව් කරන්නේ කොහොමද? අනුන් සතු දේවල් මා සතු වේවා. අවිජ්ජා අසවලා නැසේවා වෙනසේවා කියලා ඔන්න ව්‍යාපාද. ඊළඟට මිච්ඡා දිට්ඨි. මනසින් මොකද මිච්ඡා දිට්ඨි මොකද්ද? පින් නැත පින් කරන්න එපා සංසාරෙ දිග ගැහෙනවා මිසදිටු. චෛත්‍ය වඳින්න එපා බෝධි වඳින්න එපා පෑම් පුදන්න එපා ගරහනවා මිසදිටු. පව් කරනවා. පව් කළාට පස්සේ මොකද වෙන්නේ? ඒක තමයි ඒකේ තියෙන නෝනෙන් මෙනෙහි කරනවා කියන්නේ ඒක. මේවා තමයි පව්. සිත කය වචනින් කරන පව්. ඒ පව් කළා නිරේ උපදිනවා. එහෙනම් ඒකේ අර්ථය මොකද්ද? පව් නොකළ යුත්තේය. අර්ථය කොහොමද? පව් නොකළ යුත්තේය. පවින් වැළකී යුත්තේය කියන එකයි අර්ථය. ආන් එතකොට යා බුද්ධ වචනේ දරාගත්තා අර්ථය අල්ලගත්තා. දැන් බලන්න කරුණු පස් ආකාරයට කරන්න ඕනේ. පාඩම් ඉඳලා නිකන් ප්‍රමාණවත් නැහැ. සුතා දතා. එතකොට දෙකයි තියෙන්නේ. තව තියෙනෝනේ වචසා පරිචිතා. වචනෙන් පුරුදු කළ තුනයි. ඕනේ දැන් පාඩම් හිටියා. ඊළඟට තියෙනෝනේ මනසානුපෙක්කිතා නෝනින් මනසින් මෙනෙහි කිරීම. දිට්ඨිය සුප්පටිවිද්දා කාරණේ පැහැදිලි කර ගැනීම. මොකද්ද මේ කියන්නේ කියලා. ඒ පැහැදිලි කරගත්තේ නැත්තම් ඒකේ ප්‍රයෝජන ගන්න බෑනේ. පැහැදිලි වෙන්නේ නැහැ මනසින් මෙනෙහි කළේ නැත්තම්. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨිය සුප්පටිවිද්දා කියලා පස් ආකාරයකින් හදාරන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාළේ සවැත් නුවරදී සෝතානුදත සූත්‍රය. ඒකේ වදාලා සෝතානුදතානම් භික්කවේ ධම්මානං වචසා පරිචිතාන මනසානුපෙක්ඛිතානං දිට්ඨියා සුප්පටිවිදානං චත්තාරෝ ආනිසංසා පාටිකංකා. ඔය වගේ සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිදා කියන පස් ආකාරයෙන් ධර්මය ඉගෙනගත්තු කෙනාට අනුසස් ප්‍රතිලාභ ප්‍රයෝජන හතරක් තියෙනවා. කීයක් තිබේද? හතරක් තිබේ. මේක විස්තර කරනවා මෙහෙම. ඉද බික්ඛවේ බික්ඛු ධම්මං පරියාපුණාති. මහණෙනි මෙහිලා භික්ෂුව ධර්මය ඉගෙන ගනි. ඔන්න ධර්මයේ විස්තර කරනවා. සුත්තං
දැන් මේ සූත්‍ර සුත්තං ගෙය්‍යං ගෙය්‍යං කියන ගාථා සාහිත්‍ය සූත්‍රය. වෛයාකරණ ගාථා රහිත සූත්‍රය. ගාථා දැන් අපි ඉගෙන ගත්ත ගාථා දැන් කිව්වේ ගාථා දෙකක්. ගාථා උදානං බුදුරජාණන් වහන්සේගේ ප්‍රීති වාක්‍ය. ඉති උත්තකං මෙසේ පවසන ලද්දේ කියා බුදු අදාළ දේ. ජාතකං ජාතක කතා. භාග්‍යතුන් වහන්සේගේ පෙර ආත්මේ විස්තර. අබ්බූත ධම්මං බුදුරජාණන් වහන්සේලාගේ ආශ්චර්ය අද්භූත ධර්මයේ. වේදල්ලං රාතන් වහන්සේලාගේ ප්‍රශ්නෝත්තර සාකච්ඡා මේ සූත්‍රවල තියෙන ඒවා. එතකොට මේ විදිහට මේ දැන් අපි විස්තර කළා කරුණ 9ක්. සුත්තං ගෙය්‍යං වෛයාකරණං ගාථං උදානං ඉති උත්තකං ජාතකං අබ්බූත ධම්මං වේදල්ලං කියලා. මේ 9ට කියන්නේ නවාංග ශාස්ත්‍රු ශාසනේ. ඒ කිව්වේ බුද්ධ වචනේ අංග 9කින් යුක්තයි. දැන් මේ සූත්‍ර අපි ඉගෙන ගනිද්දි මේ අංග 9ම අපිට හැදෑරෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා තස්ස තේ ධම්මා යම්කිසි භික්ෂුවක් ධර්මය හොඳට ඉගෙන ගත්තොත් ඒ ධර්මය සුතා කිය හොඳට අහ ගන්නවා. දැන් කාලේ ඇහිල්ල අඩුනේ. දැන් ධර්මයේ දැන් අපි ගත්තොත් මේ එක හාමුදුරුවෝ මොනවා හරි කියලා YouTube දානවා. එතකොට මිනිස්සු YouTube එකකින් බලලා මෙයාගේ බණ හොඳයි මෙයාගේ බණ හොඳයි කියලා තීරණය කරන්නේ තමන්ගේ දෘෂ්ටියට ගැලපෙන නිසා. බුද්ධ වචනයට නෙමෙයි. තමන්ගේ දෘෂ්ටියට ගැලපුණොත් ඕන එකක් මේක හොඳයි අපි මෙයාගෙන් ඉන්නලා බණක් කියමු කියලා ඒ જાති එකක්නේ දැන් යන්නේ. එහෙම කෙනෙකුට මේකේ කිසි පිටක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ මේ කිව්වේ ඒ ධර්මයේ ඉගෙන ගත්තට පස්සේ ඔන්න ඒ ධර්මයේ හොඳට අහනවා. දැන් මේ කාලේ අහන්න නැහැනේ කියවන්න මේ කියා දෙන්න පිරිසක් අඩු නිසා අඩු ගානේ කියවන්න ඕනේ. ධර්මයේ කියවන්න ඕනේ. එතකොට ඒ ධර්මයේ කියවීම පිණිස තමයි අපි ඔය මේ ත්‍රිපිටක පොත් වහන්සේලා තේරෙන භාෂාවට පරිවර්තනය කරලා තියෙනවා. ධම්මපදයේ වග්ග 26ම පරිවර්තනය කරලා තියෙනවා. ඊළඟට මිලින්ද ප්‍රශ්නයේ පරිවර්තනය කරලා තියෙනවා. ඊළඟට මේ නෙත්ති ප්‍රකරණයේ පරිවර්තනය කරලා තියෙනවා. ඊළඟට ජාතක කතා දැනට 410ක් පරිවර්තනය කරලා තියෙනවා. මේ ඔක්කොම කරලා තියෙන අර්ථ තේරුම් ගන්නයි. ඉතින් අර්ථ ගන්න එක්කෙනා ගන්නවා. එතකොට ඔන්න දැන් ඇහුවා. අහලා දතා මතක තබා ගන්නවා. දතා කිව්වේ දරා ගන්නවා. වචසා පරිචිතා ඒ වමනා දේවල් වචනෙන් මතක පුරුදු කර ගන්නවා. මනසානුපෙක්ඛිතා නුවණින් හිතෙන් ඒ ගැන හිත යොදලා විමසනවා. දිට්ඨිය සුප්පටි විද්‍යා ඒකේ අර්ථය තේරුම් ගන්නවා. දැන් එතකොට මේකේ තමන්ගේ පැත්තෙන් කොටසක් නැද්ද? දැන් සුතා කියන්නේ ඔන්න බාහිරින් අහිනවා. දතා කියන එක තවං කරගන්න ඕනේ. මතක තබා ගනින්න. වචසා පරිචිතා තමන් කරගන්න ඕනේ. මනසානුපෙක්ඛිතා තමන් කරගන්න ඕනේ. දිට්ඨිය සුප්පටි විද්‍යා තමන් කරගන්න ඕනේ. මේ කාලේ මිනිස්සුන්ට මේකක්වත් කරගන්න බැරි නම් ඒක අවාසනාවක් නේද? ආන්ගේ අවාසනාවට අපි රුකුල් දෙන්න ඕනේ නැහැ. අපි බලන්න ඕනේ පුළුවන් තරම්ගේ වාසනාව උපද්දවලා දෙන්නයි. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ භික්ෂුවක් ගැන මේ කියන්නේ ඉද භික්ඛවේ භික්ඛු භික්ෂුවක් ගැන. මේ බුද්ධ ශාසනයේ සියලුම භික්ෂුන් වහන්සේලා රහත්ුනේ නැහැ. සියලුම භික්ෂුන් වහන්සේලා ඒ ආත්මේ මගපල් ලැබුවේ නැහැ. දැන් මේ කියන්නේ ඒ ආත්මේ මේ බුද්ධ කාලේ වෙච්ච සිද්ධි. එතකොට මේ විදිහට මේ පස් ආකාරයෙන් ධර්ම පුරුදු කරගෙන යද්දී දැන් මේ විදිහට අර්ථත් තේරුම් අරන් ඉන්නවා. නමුත් සෝ මුට්ඨස්සති ධර්මයේ මනෙහි කරගන්න බැරුව ඉන්න අවස්ථාවක මුට්ඨස්සති කිව්වේ සිහි නැතුව සිහි මුලා වෙච්ච අවස්ථාවක කාලං කුරුමානෝ අභාවයට අපවත් වෙනවා. අර විදිහට ධර්මයේ පුරුදු කර කර හිටපු භික්ෂුව
සී මුලා වෙලා අපවත් වෙනවා. දැන් මේ සිව් මුලා වෙලා අපවත් වෙනවා කියලා කවුද මේ වදාරි? බුදුරජාණන් වහන්සේ. මේකේ ඒකට අපිට මේකේ පසන් දෙකක් නැහැනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා සී මුලා වෙලා අපවත් වෙන්න පුළුවන් මෙහෙම අයත්. සෝ මුට්ටස්සති කාලං කුරුමානෝ අඤ්‍යතරං දේවනිකායන් උපපජ්ජති. එක්තරා දිව්‍ය ලෝකයක උපදී. ඔන්න දැන් සුගතිය උපදිනවා. දැන් මේ සුගතිය කියලා කිව්වේ මේ අන්‍යාගම් වල කතා කරන සුගතිය නෙමෙයි. මෙතන කිව්වේ බුදුරජාණන් වහන්සේ වදාලා චාතු මහරජිකා තාවතින්ත යාමය තුසිතය නිමාන්තති පරමිත වසවත්‍ය ආදී දිව්‍ය ලෝක. අපි කියමු ඔන්න තවතිසාවේ එහෙම නැත්නම් තුසිත දිව්‍ය ලෝකේ උපන්නා. දැන් ඔන්න මේ භික්ෂුන් වහන්සේට සිහිනුවන හොඳට ප්‍රගුණ කරගෙන ගියනම් අවසාන අවස්ථාවේ මගඵල ලබනවා. හැබැයි මගඵල ලැබුවේ නැහැ. මුට්ටස්සති සී මුලා වෙලා තමයි අපවත් උනේ. දැන් ඔන්න සී මුලා වෙලා අපවත් වුණාට මේක පදාරනවා භාග්‍යතුන් වහන්සේ තස්ස තත්ත කිව්වේ දිව්‍ය ලෝකෙදී සුඛිනෝ ධම්මපදා පිළපන්ති සපසේ ධර්මයේ වැටහෙන ස්වභාවයෙන් යුක්තයි. දැන් මෙහෙම පුරුදු කළා දැන් එහි ඉපදුනා. දැන් ඉපදුනාට පස්සේ ඔලොමොට්ටල නැහැ. සපසේ ධර්මයේ අවබෝධ වෙන ස්වභාවයෙන් යුක්තව ඉන්නවා. දන්දෝ සතුපාදෝ දන්දෝ භික්කවේ සතු සිහිය තමන්ගේ සිහිය උපදවා ගැනීමේ ප්‍රමාද විතරයි. ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ මේකේ තියෙන ඒ අටුවාවටම අදාළ අර්ථය දාලා බුද්ධ වචනේ සිහි කිරීමේ ප්‍රමාදේ විතරයි කියනවා. දිව්‍ය ලෝකෙ ඉපදිලා පාඩම් කරපු බුද්ධ වචනේ එහෙමම මතක තියෙනවා දෙවියන් අතරේ උපන්නත්. ඔන්න බලන්න වෙනස. දෙවියන් අතර උපන්නත් ඉගෙනගත්තු ධර්මයේ හේමම මතක තියෙනවා. දන්දෝ භික්කවේ සතුප්පාද නමුත් මහණෙනි මේ සිහිය උපදින්න ප්‍රමාදයි ටිකක්. හිමින්. සෝ සත්තෝ කිප්පං ඒව විශේෂගාමී හෝති. නමුත් සිහිය උපද්ද ගමන් ධර්මයේ වැටෙන්න ආපු ගමන් මොකක්ද හේතුව මේකේ? මේකේ බුදුරජාන් වහන්සේ වදාලා සෝ තත්ත සුඛිනෝ ධම්මපදා පිළපන්ති. මේ දහම් පදයන් සුවසේ වැටහෙන ප්‍රඥාවෙන් යුක්තව ඉපදිලා තියෙන්නේ. අතසෝ සත්තෝ කිප්පංගේ විශේෂකාමිත සැනකින් දිව්‍ය ලෝක උපන්න දේවතාවා සැනකින් මාර්ගඵල අවබෝධ කරයි. ඔන්න මේ බුද්ධ වචනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මනාකොට ඇසු හොඳින් මතක තබාගත්තු වචනයෙන් පුරුදු කරපු මනසින් මෙහෙවපු කරුණු වටහාගත්තු දෘෂ්ටිය පැහැදිලි කරගත්තු තැනැත්තාගේ මේ පළමුවෙනි ආනිසංසයයි. පළමුවෙනි ආනිසංසයයි. දැන් බලන්න මේක වෙන්න නම් නවාංග ශාස්ත්‍රීය ශාසනය ඉගෙන ගන්න එපා. නවාංග ශාස්ත්‍රීය ශාසනය ඉගෙන ගන්න ඕනේ. මේකේ තියෙන බුද්ධ දේශනාවේ. අපි මහන්සි ගත්තේ ඒ නවාංග ශාස්ත්‍රීය ශාසනය උගන්වන්නයි. මම ඉගෙන ගත්ත නවාංග ශාස්ත්‍රීය ශාසනය අනිතරත් උගන්වන්න තමයි මහන්සි ගත්තේ. ඉතින් අනිතය මහන්සි ගන්න ඕනේ. මහන්සි ගන්න මොකද අපිට කවදාවත් ඉගෙන ගනින් කියලා පස්සෙන් ඇවිල්ලා ටොකු යන්නේ නැහැ කවුරුවත්. මෙහෙම ඉගෙන ගනින් මේක කියවපන් කිය අපිට පෙන්වා දුන්නේ නැහැ කවුරුවත්. අපි මහන්සියෙන් ඉගෙන ගත්තේ. එතකොට අනිත්‍යයට අපි පාසුව සැලසුවා ඒක තේරෙන භාෂාවෙන් තවත් පැහැදිලි කරලා මේක ඉගෙන ගනින් කියලා. ඉගෙන ගන්න නැත්නම් ඉතින් මොනව කරන්නද? මේ අවස්ථාව මිස් වෙනවා. දැන් ඔතන ඉගෙන ගත්ත එක්කිනාට තියෙන පළවෙනි ආනිසංසය තමයි මේ දෙවියන් අතරේ උපන්න ගමන් බාහිර කෙනෙකුගේ උදව්වක් නැහැ. තමන්ම ධර්මයේ මෙනෙහි කරලා අවබෝධ කරගන්න හැකියාවෙන් යුක්තයි.
ඔන්න ඒක තමයි පළවෙනි දුර්ලභ අවස්ථාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි තවත් එකක් කියන්නම්. භික්ෂුව ධර්මය ඉගෙන ගනී. ඔන්න ධර්මය ඉගෙන ගන්නවා. මොනවද ධර්මයේ? සුත්තං, ගෙය්‍යං, වෙය්‍යාකරණං, ගාථං, උදානං, ඉතිඋත්තකං, ජාතකං, අබ්බූත ධම්මං, වේදල්ලං කියන මේ නවාංග ශාස්ත්‍රීය ශාසනය ඉගෙන ගන්නවා. දැන් මේ කාලේ අපි ගත්තොත් එහෙම මේ බුද්ධ දේශනා ඉගෙන ගන්නවා. මේ බුද්ධ දේශනා ඉගෙන ගන්නේ තමන්ගේ ජීවිතයට ගලප ගන්නයි. දැන් මේ කිව්වනේ. දැන් ඔබ හොඳට ඇහුවනේ මේක. ඔන්න ඉස්සෙල්ලා සුතා අහගත්තා. ඇහුණා. ඊට පස්සේ දතා මතක තබා ගත්තා. ඊට පස්සේ වචසා පරිචිතා වචනෙන් පුරුදු කරගත්තා. ඊට පස්සේ ඒක කලේ නැත්තම් වැඩක් නැහැ. හොද්දි දාපු හැන්ද වගේ තියෙයි. හොද්ද තියෙනවා ලස්සනට. හැන්දක් තියෙනවා රත්තරන් හැන්ද කියමු. හැඳි ගන්නවා. නමුත් හැන්දට වැඩක් තියෙයිද? ඒ වගේ වෙයි. මනසානුපෙක්කිතා මනසින් මෙනෙහි කරයි. දිට්ඨියා සුප්පටි විද්දා අර්ථ අවබෝධ කරයි. අන්නේ බඳු ආකාරයෙන් වාසය කරන දෙවෙනි භික්ෂුව. දැන් අර පළවෙනි භික්ෂුව ගැන විස්තරය හොඳට මතක තියාගන්න. පළවෙනි ස්වාමීන් වහන්සේ ඔන්න සිහි මුලාව අපවත් වුණා. අපවත් වෙලා කොහෙද උපන්නේ? දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකෙ උපන්න. හැබැයි ඊළඟට යාට උන්වහන්සේ දැන් දේවතාව. දැන් දේවතාවට chance එක මොකද්ද? හොඳට දහම් කරුණු වැටහෙනවා. හැබැයි වටහා ගන්න පොඩ්ඩක් ප්‍රමාදයි. නමුත් හිත යොමු කළ ගමන්ම අවබෝධය කරා ගියා. ඔය පළවෙනි එක්කෙනා. දෙවෙනි භික්ෂුව ගැන තියෙන්නේ ඔන්න භික්ෂුව ධර්මයේ ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න ඔය විදිහට ධර්මයෙන් පුරුදු කර ගන්නවා. සෝ මුට්ටස්සති කාලං කුරිමාන. ඒ භික්ෂුවත් සී මුලා වෙලා කලුරිය කරනවා. දැන් ඔන්න මේකේ තියෙන අර්ථ ගන්න මෙහෙම පුරුදු කරන එක්කෙනත් මුට්ටස්සති සී මුලා වීමෙන් අභාවයටපත් වෙනවා අපවත් වෙනවා කියන එක දැන් වෙන්න පුළුවන්ද බැරිද? දැන් ඔන්න දේශනාවේ තියෙන වෙන්න පුළුවන් කියලා. සෝ මුට්ටස්සති ඒ කිව්ව අපි කොහොම සී නැති වුණා. දැන් ඔන්න අවසාන මොහොතේ හොඳට ධර්මයේ පුරුදු කර කර හිටපු කෙනෙක් සීය නැතුව ගියා. කතාව බතා මොකුත් නේ. දැන් ඔය වැටලා ඉන්නවා. අපවත් වුණා. මුට්ටස්සති. අඤ්‍යතරං දේවනිකාං උප්පජ්ජති. ඔන්න දිව්‍ය ලෝකයක උපන්නා. සෝ තත්ථ නහේවකෝ සුඛිනෝ ධම්මපදා පිළපන්ති. නමුත් යාට අර කලින් භික්ෂුවට වගේ කලින් දේවතාවට වගේ සැපසේ ධර්මයේ වැටහෙන්න ගතියක් නැහැ. ධර්ම පුරුදු කළාට මනුස්ස ලෝකේ දැන් දෙවි කෙනෙක් කියලා ඉපදිලා. හැබැයි සැපසේ ධර්මයේ වැටහෙන ගතියක් නැහැ. මේකේ තියෙනවා අපිචකෝ බික්ඛු ඉද්දිමා චේතෝ වසීපත්තෝ දේව පරිසාය ධම්මං දේචේති. 이르දිමත් භික්ෂුවක් මනුස්ස ලෝකෙන් දිව්‍ය ලෝකෙට වැඩලා. මනුස්ස ලෝකෙන් මේ බුද්ධ කාලේ වෙච්ච දේවල් මේ කියන්නේ. මේ කාලේ ඒව නෙමෙයි. 이르දිමත් භික්ෂුවක් මනුස්ස ලෝකෙන් දිව්‍ය ලෝකෙට වැඩලා. දිව්‍ය ලෝකෙට වැඩලා දෙව් පිරිසට දේව පරිසායන් ධම්මං දේශේති. දෙව් පිරිසට ධර්මය දේශනා කරනවා. දැන් මේ දෙව් පිරිසට ධර්ම දේශනා කරාම අර අලුත උපන්න දේවතාවා ඉන්නවනේ. දැන් අර මනුස්ස ලෝකෙට පෙක්කිනා භික්ෂුන් වහන්සේ. දැන් අපවත් වෙලා දැන් එහෙ ඉපදිලා ඉන්නවා. දැන් දේවතාවෙක්. දැන් මනුස්ස ලෝකෙන් රහතන් වහන්සේ නමක්, 이르දිමත් රහතන් වහන්සේ නමක් දිව්‍ය ලෝකෙට වැඩලා. වැඩලා ධර්මයේ දේශනා කරනවා. ඒ දේශනා කරනකොට අර දේවතාවට හිතෙනවා අයං වෝසෝ ධම්ම විනයෝ යත්තාහම් පුබ්බේ බ්‍රහ්මචරයන් අචර. මේ මං කලින් ආත්මේ පුරුදු කරපු ධර්මේ නොවේ. ඔන්න මතක් වෙන්න ගන්නවා.
මේ මං කලින් ආත්මේ මනුස්ස ලෝකේ ඉන්නේදී පුරුදු කරපු ධර්මේ නොවේ. ඒ මොකද මේ දේවතාවා මේ අහන්නේ දැන් භික්ෂුන් වහන්සේ නමක් මනුස්ස ලෝකෙන් දිව්‍ය ලෝකෙට වැඩලා. දැන් දිව්‍ය ලෝකේ ධර්මයේ කියනවා. ඒ කියන්නේත් භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාළසේක කියලා. මේ ඇත්ත ධර්මයේ තමයි දෙවියන් අතරට ගිහිල්ලා දෙවිවරු කියන්නේ. මේ රහතන් වහන්සේලා දේශනා කරන්නේ. එතකොට ඒක අහන දේවතාවා කල්පනා කරනවා මම මේ කලින් පුරුදු කරපු එකක් නෙයි. බුදුරජාණන් වහන්සේ වදාලා දන්දෝ භික්ඛවේ සතුප්පාදෝ මහණෙනි සිහිය උපදින්න පොඩ්ඩක් ප්‍රමාද වුණා ඒ දේවතාවට සිහිය උපදින්න. අතසෝ සත්තෝ කිප්පං ඒව විශේෂගාමී හෝති. එතකොට මේ දේවතාවා එකපාරට අර තමන් තුළ වැඩිච්ච ධර්මයේ අවබෝධ වෙන්න ගන්නවා. දැන් බලන්න පින්වත්නි මේක හොඳට තේරුම් ගන්න ඔබ එක කාරණයක්. මහන්සි වෙලා මේ ධර්මයේ ඉගෙන ගැනීම කවදාවත් අපතේ යන්නේ මේ ලේසි ක්‍රමයට ෂෝට් කට් හොයාගෙන මගපල ලබන්න ගිහිල්ලා තමයි අන්තිමට අල්ලපුවත්තක් නැහැ. පය ගාපුවත්තක් නැහැ. අන්තිමට මේ ධර්මයක් නැහැ සුගතියක් නැහැ සතර අපාය විතරයි. කෙටි ක්‍රම හොයාගෙන ගිහිල්ලා. දැන් මේක හරි විදියට පුරුදු කරා නම් Tamanට ධර්මයේ අවබෝධ කරන පුණ්‍ය සංස්කාරයක් හැටියට හිතේ හැදෙනවා. හරි විදියට මේ ධර්මය ඉගෙන ගත්තා නම් අවබෝධයට සුදුසු අංගයක් හැටියට මේ හැදෙනවා. දැන් බලන්න දැන් අර දේවතාව මනුස්ස ලෝකේ සියමුලාව අපවත් වුණා අර හාමුදුරුවෝ. දිව්‍ය ලෝකේ උපන්නා. මනුස්ස ලෝකෙන් බිරිදිමත් භික්ෂුන් වහන්සේ නමක් වැඩම කළා ධර්මයේ දේශනා කළා. දැන් අර දේවතාව එතන වාඩි වෙලා ඉන්නවා. දෙවියන්ට කිව්වේ. එතකොට මේ දේවතාවට එකපාරට මතක් වුණේ අර ධර්මයේ ඔස්සේ මොකක්ද? තමන් පෙර ආත්මේ පුරුදු කරපු දේ. මම මෙහෙම ධර්මයක් නේ කලින් මනුස්ස ආත්මේ පුරුදු කළේ කියලා ඒක තමයි මතක් වුණේ. බුදුරජාණන් වහන්සේ වදාලා පොඩ්ඩක් ප්‍රමාද වුණා තේරුම් ගන්න සිව් පද්දවන්න. හැබැයි සිව් පද්දවපු ගමන් වේගෙන් මාර්ගඵල අවබෝධ කළා. දැන් මේ මාර්ගඵල අවබෝධ ලබන්නේ කොයි ලෝකෙද? මනුස්ස ලෝකෙද දිව්‍ය ලෝකෙද? මේ දිව්‍ය ලෝකෙනේ. දැන් මේ බුද්ධ වචන මේවා කාටවත් මේ ලෝකේ නැහැ කියන්න බෑ. මේ ඔක්කොම බුද්ධ වචන. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේක පින්වත්නි උපමාවක් වදාලා. මොකක්ද උපමාව? මහණෙනි මිනිසෙක් ඉන්නවා බෙරහඬ තේරුම් ගන්න දක්ෂයි. කොමන හඬද? බෙරහඬ කියන්නේ හයියෙන් ඇහෙන එකක් නේද? ගොරෝසුවට ඇහෙන එක බෙරහඬ. බෙරහඬ තේරුම් ගන්න දක්ෂයි. සෝ අද්දාන මග්ග පටිපන්නෝ. ඒ මිනිසයා ඈත මාර්ගයක යනවා. යනකොට ඇහෙනවා මේ ගම්මානයක බෙරහඬක්. බෙරහඬ ඇහෙනකොට මෙයාට තැති ගැනීමක් සැකයක් විමතියක් හට ගන්නවාද? මොකක්ද මේ සද්දේ? මොකක්ද මේ සද්දේ කියලා ඇහෙනවද? බෙරහඬක් කියලා ඇහෙනවද? බෙරහඬ කියලා ඇහෙනවා. ඇයි හේතුව? බෙරහඬ හොඳට කනට පුරුදුයි. බෙරහඬ හොඳට පුරුදු කෙනාට ගමනක් යද්දී එකපාරට බෙරහඬක් ඇහෙනවා. ඇහෙනකොට මෙයාට සැකයක් තියෙනවද? මොකක්ද මේ හඬ කියලා? නෑ, හොඳට පුරුදුයි හඬ. ඒ වගේ අර භික්ෂුන් වහන්සේ දෙවියන් අතරට ගිහිල්ලා දෙව් පිරිසට බණ කියද්දී අර භික්ෂුවට අර පුරුදු වෙච්ච හඬ බෙරහඬ ඇහෙනවා වගේ හොඳට Tamanට මතක් වෙනවා. අනේ මේ මම මනුස්ස ලෝකෙ ඉන්නේදී පුරුදු කරාපු ධර්මේ නොවේ මේ මට ඇහෙන්නේ. මතකද පින්වත්නි අපි ඔබට ඉගැන්නුවා විදර්ශනා භාවනාව දෙආකාරයකින්. ස්කන්ධ වශයෙන් ඉගැන්නුවා රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදාන ස්කන්ධ අනිත්‍ය වශයෙන් බලන්න කියලා.
ඊළඟට ඉගන්නවා අපි ආයතන වශයෙන් ඇස කන නාසය දිවකය මනස ආයතන වශයෙන් බලන්න කියලා. ඊළඟට අපි ඉගන්නවා ධාතු වශයෙන් උත් පඨවි ආපෝ තේජෝ වායෝ අනිත් වශයෙන් බලන්න කියලා. මේ ඔක්කොම බුද්ධ දේශනා. එහෙනම් මේවා හරියට පුරුදු කළා නම් මනුස්ස ලෝකෙදී අපි කිව්වනේ ඇස අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න කිව්වා. ඊළඟට ඇස මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නේතම් මම නේසු හමස්මි නමේසු අත්තාති මගේ ආත්මේ නෙවෙයි කියලා මෙනෙහි කරන්න කිව්වා. එතකොට මේවා තමයි බුද්ධ කාලේ තිබිච්ච භාවනා ක්‍රම. එතකොට ඒවා අර දේවතා මේ භික්ෂුන් වහන්සේ දෙව්ලොව වැඩම කළා දෙවියන්ටත් කියනවා. එතකොට මනුස්ස ලෝකේ පුරුදු කරපු එක එකපාරට අවබෝධ වෙනවා. ඒක හරියට මොකක් වගේද? බෙරහඬ ඇහෙනකොට ඈත ගමනක යන කෙනාට සැනකින්නේ බෙරහඬ Tamanට පුරුදු වෙච්ච හඬ පැහැදිලිව ඇහුණා වගේ. ඊළඟට පින්වත්නි තව කාරණයක් මේක පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ. දැන් ඒක ඒ විදිහට යාට අවබෝධ වෙනවා. ඔන්න දැන් පළවෙනි එකේ තමන්ම අවබෝධ කරගත්තා. දෙවෙනි එකේ ඒ දේවතාවට තමන්ම අවබෝධ කරගන්න හැකියාවක් තිබුණේ නැහැ. හැබැයි භික්ෂුන් වහන්සේ නමක් හිටියා. මනුස්ස ලෝකෙන් දිව්‍ය ලෝකෙට වැඩම කරලා ධර්ම දෙසපු. එතකොට ඒ උදව්වෙන් එකපාරට අවබෝධ කරගත්තා. ඒක හරියට කොහොමද? බෙරහඬ හොඳට පුරුදු වෙච්ච කෙනෙකුට මේ ඈත පාරක යද්දී බෙරහඬක් ඇහුණා වගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි තව භික්ෂුවක් ඉන්නවා අර විදියටම නවංග සාස්තු ශාසනයේ ධර්ම ඉගෙන ගන්නවා. දැන් මේ ඉගෙන ගන්න රටාව අපි කිව්වා. කොහොමද ඉගෙන ගන්නෙ? සුතා, දතා, වචසා පරිචිතා, මානසානුපෙක්ඛිතා, දිට්ඨිය සුප්පටිවිද්දා. මේවා අපි එකක් එකක් ගානේ කියා දීලා තියෙන්නේ. කරගත්තේ නැත්නම් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඊළඟට ඒ භික්ෂුවත් ඒ විදිහට ධර්මයේ පුරුදු කරගෙන එනවා. හැබැයි සෝ මුට්ටස්සති කාලං කුරුමානෝ. ඒ භික්ෂුවත් අපවත් වෙන්නේ සීමුලා වෙලා. මතකනේ අඳුරන්නේ අපි හොඳට ධර්ම පුරුදු කරපු කෙනෙක්. දැන් ඔන්න ඥාතීන් ඇවිල්ලා ඉන්නවා අඳුරන්නේ නැහැ. ස්වාමින් වහන්සේලා ඉන්නවා අඳුරන්නේ නැහැ. ඔන්න මතක නැහැ. ඔන්න දැන් අපවත් වෙනවා. සීමුලා වෙලා අපවත් වුණා. අර පුරුදු කරපු එකක්වත් අහක ගියේ නැහැ. දෙවියන් අතරේ උපන්නා. මේකේ තියෙනවා අඤ්ඤතරං දේවනිකාං උපපජ්ජති. දිව්‍ය ලෝකේ තමයි යන්නේ. දැන් බලන්න හතර අපා යනවද? නෑනේ. දෙවියන් අතර යන්නේ. දිව්‍ය ලෝකේ යන්නේ. තස්සතත් නහේවකෝ සුඛිනෝ ධම්මපදා පිළපන්ති. නමුත් මේ භික්ෂුවට මේ දේවතාවට එහිදී පහසුවෙන් ධර්ම වැටහීමකුත් නැහැ. නබි බික්ඛු ඉද්දිමා චේතෝවාසීප්පත්තෝ දේව පරිසායන් ධම්මං දේශේති. ඒ වගේම 이르දිමත් චේතෝවාසී ප්‍රාප්ත භික්ෂුවක් දිව්‍ය ලෝකයට වැඩලා ධම්ම දේශන්නෙත් නැහැ. ඒතර ඒ අවස්ථා දෙකක් නැහැ. තමන්ගෙන්ම කියලා විශේෂ වැටහීමක් එන්නේත් නැහැ. ඊළඟට භික්ෂුන් වහන්සේ නමක් වැඩම කළා දිව්‍ය ලෝකේ බණ කියන්නෙත් නැහැ. අපිච්චකෝ දේවපුත්තෝ දේව පරිසායන් ධම්මං දේශී. ඒ වුණාට දිව්‍ය පුත්‍රයෙක් මාර්ගඵලලාභී දේවතාවෙක් දිව්‍ය පුත්‍රයෙක් දේව පරිසායන් ධම්මං දේශේති. මාර්ගඵලලාභී දිව්‍ය පුත්‍රයෙක් දිව්‍ය පිරිසට ධර්ම දේශනා කරනවා. ඕම් බලන්න දිව්‍ය ලෝකේ මාර්ගඵලලාභී දිව්‍ය පුත්‍රයෙක් දිව්‍ය පිරිසට ධර්ම දේශනා කරනවා. දැන් මෙයා පින්වත්නි අපි කටින් හදලා කියනනේ මේ බුද්ධ වචනේ මේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ තියෙන සෝතානුදත සූත්‍රය මේ උගන්වන්නේ අපි. දේව පරිසායන් ධම්මං දේශේති. දේව පිරිසට දහම් දේශයි. දැන් එතකොට බලන්න තමන්ගින්ම උදව්වෙන් ධර්මයේ වැටුනේත් නැහැ. භික්ෂුන් වහන්සේ නමක් දිව්‍ය ලෝකෙට වැඩම කළෙත් නැහැ. හැබැයි මගපලලාභී දෙවිවරු ඉන්නවා. ආන් ඒගොල්ලෝ අර දෙවිවරුන් එකතු කළා බණ කියනවා. ඒ ධර්මයේ කියනකොට මෙයාට මතක් වෙනවා මනුස්ස ලෝකේ ඉන්නේදී මම මේ ශාසනයේ පැවිදි වෙලා මම පුරුදු කරපු ධර්මයයි මේ.
අයංකෝසෝ ධම්ම විනයෝ මම මේ පුරුදු කරපු ධර්ම විනයයි මේ. මනුස්ස ලෝකේ මම බඹසර ආරක්ෂා කරගෙන මම පුරුදු කරපු ධර්ම විනයයි මේ කියලා අර දේවතාවට මතක් වෙනවා. දන්දෝ බික්කවේ සතුප්පාදෝ මහණෙනි සිය උපදින චූට ප්‍රමාදයි. අතසෝ සත්ත්ව කිප්පං ය විශේෂගාමී නමුත් ඒ සත්වයා සැනකින් මඟඵල ලබයි. දැන් ඔන්න තුන්වෙනි chance එකක් තියෙනවා. මොකද්ද? දිව්‍ය පුත්‍රයෙක් දිව්‍ය පිරිසට දහම් දේශනවා. දිව්‍ය පුත්‍රයෙක් දිව්‍ය පිරිසට දහම් දේශනවා. එතකොට ඒ දේවතාවට මතක් වෙන්නේ මොකද්ද? මම මේ අහපු මම මේ මනුස්ස ලෝකේ පුරුදු කරපු ධර්ම විනය නොවේ. මේ ඇහෙන්නේ. එහෙනම් පින්වත්නි මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ බණ දෙවර්ගයක නැහැ. දෙවර්ගයක බණක් නැහැ. මේ දේශනා කරා නම් ස්කන්ධ ධාතු ආයතන ඒකම තමයි දෙවිවරු එහි දේශනා කරන්නේ. මේ මම මේ අහන්නේ ධර්මයනේ මනුස්ස ලෝකේ ආපු ධර්මයනේ. මේ කියන්නේ අයං වාසෝ ධම්ම විනයෝ යතහම් පුබ්බේ බ්‍රහ්මචරියෙන් අචරි මං කලින් මනුස්ස ලෝකින් දෙද්දී පුරුදු කරපු ධර්මයනේ මේ ඇහෙන්නේ. ඒතර ඇස අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි මේ කියන ධර්මය තමයි ඇහෙන්නේ. දන්දෝ බික්කවේ සතුප්පාදෝ සිය උපදින චූට ප්‍රමාදයි. හැබැයි අතසෝ සත්ත්වෝ කිප්පං යේ විශේෂගාමී ඒ සත්වයා වහා මාර්ගඵල අවබෝධ කරයි. ඒකට බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. සක්ඛඬ කෙනෙක් සංකනාද කරනවා. සංකනාද කරන හඬ හොඳට පුරුදු කෙනෙක් ඉන්නවා. හග්ගෙඩියෙන් පිඹිනවනේ කවුරු හරි. හග්ගෙඩියෙන් පිඹෙනකොට දැන් හග්ගෙඩිය බෙර සද්ද වගේ නෙමෙයි නේ. බෙර සද්ද වගේ එකපාරට ඇහෙන්නේ නැහැ දඩින් බිඩින් කියලා. නමුත් යම් කිසි සද්දයක් ඇහෙනවා. ඒ හග්ගෙඩිය ඇහෙනකොට ඒ හග්ගෙඩිය පිඹින සද්දය ඇහෙනකොට හොඳට පුරුදු නම් එයාට මේ හක් පිඹින සද්දේ දැන් කෙනෙක් යනවා ඈත පාරක යනකොට ඇහෙනවා මේ සක් පිඹිනවා. මෙයාට මේ සතෙක් පිඹිනවාද මොකෙද්ද මේ මොන හරි භයානක සතෙක් ඇවිල්ලාද කියලා එහෙම හිතෙනවාද හග්ගෙඩියක් මේ හක් පිඹිනවානේ කියලා එකපාරට හිතෙන්නේ නැද්ද යාට? එකපාරටම හිතෙනවා මේ හක් පිඹින සද්දයක් මේ. ඒකේ සැක හිතෙන්නේ නැහැ. එයා හොඳට පුරුදුනේ සක්ඛඬ. ඒ වගේ මේක බුදුරජාණන් වහන්සේ වදාලා සක්ඛඬ කෙරෙහි ඒ සැක හිතන්නේ නැහැ කියනවා මේ සතෙකුගේ සද්දයක්ද මේ මොකද්ද මේ සද්දේ කී කල්පනා කරන්නේ නැහැ කියනවා. ඒක මොකක් වගේද මහණෙනි අර භික්ෂුව නවාංග ශාස්ත්‍රීය ශාසනයේ හොඳට පුරුදු කළා පස් ආකාරකින් ඉගෙනගෙන සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්දා කියන පස් ආකාරයෙන් ඉගෙනගෙන පුරුදු කර ඉන්න භික්ෂුව තමයි සීමුලා වෙලා අපවත් උනේ. ඒ භික්ෂුව තමයි දිව්‍යයන් අතරේ උපන්නේ. හැබැයි තමන්ගින්ම ඇතුලෙන් ආපු උදව්වක් නැහැ. භික්ෂුන් වහන්සේ නමක් දිව්‍ය ලෝකයට වැඩම කළ ධර්ම දේශනා කරන්නෙත් නැහැ. හැබැයි දේවතාවරු ධර්මය කියනවා. ඒ ධර්මය අහනකොට මේ මනුස්ස ලෝකේ පුරුදු කරපු ධර්මය මතක් වෙන්න ගන්නවා. මාර්ගඵල ලබනවා. ඔන්න ඒ chance එකක් තියෙනවා. ධර්මය පුරුදු කිරීමේ මේ අවස්ථාවල් මේ කියන්නේ බුද්ධ දේශනාවේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි තව භික්ෂුව ධර්මය ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නේ කොහොමද? අර කියාපු සූත්‍ර දේශනා ඉගෙන ගන්නවා. පින්වත්නි මේ කාලේ මිනිස්යන්ට දහම් ගඟක් ගැලුවා. මිනිසුන්ට පින නැත්තම් කරන්න දෙයක් නැහැ. දහම් ගඟක් ගැලුවා. අනිත් එක තමයි මේවා අපි කියලා දුන්නා. මේ විදිහට ධර්මය හොඳට පොත් කියවලා ඉගෙන ගන්න, වචනයෙන් පුරුදු කරන්න, ඊළඟට මතක තබා ගන්න, වචනයෙන් පුරුදු කරන්න, නුවණින් මෙනෙහි කරන්න, අර්ථ තේරුම් ගන්න. මේ ඔක්කොම අතට එනකම් බලන් ඉන්නවා. ගොඩක් සමහර අය අතට ලැබෙන්නේ නැහැ.
එතකොට කාගේ හරි පස්සේ දුවනවා. අසෝලා ගාවට ගියොත් මට මගපල ලබන්න පුළුවන්. අසෝලා ගාවට ගියොත් මට අවබෝධ කරාමි අසෝලා රහත්ලු, අසෝලා අනාගාමීලු, අසෝලා නන්දෙයි කියලා මේ තමන්ගේ ඔලොමොට්ටලකම නිසා මේ මහන්සි වෙලා ධර්ම ඉගෙන ගන්න එක කරන්නේ නැහැ. අද කාලේ මිනිස්සයා මේ නොකර මේ බුද්ධ දේශනාවේ කියන ආකාරයට කරන්නේ. ඒ නිසා යෝනිසෝ මනසිකාරය පිහිටන්නේ. යෝනිසෝ මනසිකාරය පිහිටන්නේ නැති නිසා මොනවා හරි කුණ ගොඩක පැටලෙනවා ගිහිල්ලා. පැටලිලා විපත්තියටපත් වෙනවා. සුගතියට යන්න තියෙන දිශාවේ මාරු වෙලා දුගතියට යනවා. එහෙම නොවෙන්නයි මේ ධර්මය අපි මේ කතා කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුවක් ඒ විදිහට පුරුදු කරගෙන යනවා. සෝ මුට්ටස්සති කාලං කුරුමානෝ අඤ්ඤතරං දේවනිකායන් උපපජ්ජති. සී මුලා වෙලා අපවත් වෙද්දී එක්තරා දිව්‍ය ලෝකයක උපදී. එතකොට හරි විදිහට ධර්මයේ හැසිරුණොත් මාර්ගඵල නොලැබුවොත් ඒ ආත්මයාට උරුම මොකද්ද? සතර පායද? නෑ. එයා දෙවියන් අතර උපදිනවා. මේ පැහැදිලිව තියෙන බුද්ධ වචනේ. එතකොට මේක භාගතුන් වහන්සේ වදාලා මේකේ තමන්ටමයි කියලා ඒ දෙවියන්ට විශේෂ ධර්මයේ වැටහෙන පහසුවෙන් වැටෙන ස්වභාවයක් නැහැ. ඒ වගේම භික්ෂුන් වහන්සේ නමක් බණ කියනවා අහන්න ලැබෙන්නේ නැහැ. දේවතාවෙක් බණ කියනවා අහන්න ලැබෙන්නේ නැහැ. ඒකත් නැහැ. හැබැයි මේකේ තියෙනවා අපිටකෝ ඕපපාතිකෝ ඕපපාතිකං සාරීති. නමුත් ඕපපාතික දෙවි කෙනෙක් ඉන්නවා එතන. දැන් දෙවිවරු ඕපපාතික නොපදින්නේ. ඕපපාතික උපදිච්ච දෙවියා අලුතෙන් උපන්න ඕපපාතික දෙවියාට සිහි කරවනවා, මතක් කරවනවා යාළුවා. අපි කලින් මනුස්ස ලෝකේ ඉඳද්දී ධර්මයේ පුරුදු කරපු අය. මනුස්ස ලෝකෙ මේ කියනවා නිදුකානිනි සාරසිතුම් මාරිස. නිදුකානිනි ඔබ සිහි කරන්නේ නැද්ද? යත්තමයන් පුබ්බේ බ්‍රහ්මචර්යයන් අචරිම අපි ඉස්සර මේ පැවිදි වෙලා ගෞතම බුද්ධ ශාසනයේ බඹසර හැසිරුණානේ. ඔබ සිහි කරන්නේ නැද්ද ඕක? එතකොට ආර්යයා කියනවා සරාමි මාරිස සරාමි නිදුකානිනි මතකයි. ඔන්න මතක් වෙන්න ගන්නවා. සිහි කරමි කියනවා. අතසෝ එතකොට මේකේ තියෙන්නේ කොහොමද? දන්දෝ බික්කවේ සතුප්පාද මහණනි සිය උපදෙන්න පොඩ ප්‍රමාදයි. නමුත් සැනකින් මගපල ලබනවා. එහෙනම් දිව්‍ය ලෝකේ දෙවි කෙනෙකුත් නෑ බණ කියන්නේ. නමුත් දෙවිවරු මතක් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒක මේ වගේ කියනවා. මහණෙනි පොඩි කාලේ ඉඳලා පුංචි වැලි කෙලියේ ඉඳලා යාළුකම් පවත්වපු දෙන්නෙක් හිටියා. අපි වැලි කෙලියේ කියන්නේ චූටි කාලේ ඉඳලා සෙල්ලම් කර හිටපු යාළුවෝ දෙන්නෙක් හිටියා. දැන් කාලයක් දෙන්න දෙපැත්තට ගියා. කාලයකට පස්සේ මේ දෙන්නට දෙන්න මොන ගහනවා. මොනගෙන මතකද ඉස්සර අපි නාන්න ගියා. මතකද අපි ඉස්සර සෙල්ලම් කළා, සරුංගල් ලැරියා. මතකද අපි මේ අසවල් ගියා. හා මතකයි අපි ගියා කියනවා. අපිට එහෙම වෙන්නේ නැද්ද? පරණ යාළුවෝ අපිට මොන ගැහුණා අපි මතක් කරන්නේ නැද්ද පරණ සිද්ධි? අපි මෙහෙම ගමන් ගියා මතකද? අපි මෙහෙම සෙල්ලම් කළා මතකද? අපි අසවල් දිහා ගියා මතකද? කී අහනව නේද? ආන් ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා දෙවියා මතක් කරනවා ඊළඟ දෙවියාට ඔහෙට මතකද? අපි මනුස්ස ලෝකේ ඉන්නේද්දී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙලා අපි ධර්මය ඉගෙන ගත්ත මතකද ඔයාට? එහෙම අහනකොට මොකද වෙන්නේ? අර දෙවියාට අනේ මතක නෑ කියන්නේ. දැන් අපි උපමාව කොහොමද? එකට සෙල්ලම් වැලි කෙලියේ සෙල්ලම් කරපු දෙන්නෙක්. අපි ගම වැලි කෙලියේ පුංචි කාලේ ඉඳලා සෙල්ලම් කරනවා, ගඟේ නාන්න යනවා, සරුංගල් අරිනවා.
ඊළඟට සෙල්ලම් කරනවා, බෝල ගහන්න යනවා, කුරුඹ කඩනවා. ඕව මතක් වෙනවා. ඊට පස්සේ අවුරුදු ගානකට පස්සේ ඔන්න මොන ගෙහිලා මතක් කරාම මතකයි කියන්නේ නැද්ද? ආන් ඒ වගේ කියනවා. බලන්නකො බුදුරජාණන් වහන්සේගේ උපමාවල ලස්සන. මිය මොනතරම් සාමාන්‍ය කෙනාට තේරෙනව නේද මේ උපමා? රාතන් වහන්සේගේ බණ කීම මොන වගේද උපමාවකින් වදාළේ? බෙරහඬ වගේ කිව්වා. බෙරහඬ. ඒක හොඳට ඇහෙනවා කන දිදරන්න. දේවතාවගේ බණ කීම සංකනාදී වගේ කිව්වා. ඒක මිහිරට ඇහෙන හැබැයි ඈතින්. ඊළඟට යාළු දේවතාවා තමන්ව මතක් කරවලා ගන්නවා. ඒක මොන වගේද? පාරණ යාළුවෝ මොන ගැහුණා වගේ කියනවා. දේවතාව මතක් කරනවා කියනවා. මතකද මනුස්ස ලෝකෙ ඉඳෙද්දි අපි මෙහෙම ධර්මයේ පුරුදු කළා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අර දෙවියා මතක් කරන හරි මතකයි කියලා. දන්දෝ භික්කවේ සතුප්පාද වහන්නේ සිය උපදින්න චූට්ට ප්‍රමාදයි. අතසෝ සත්තෝ කිප්පං යේ විශේෂගාමී යති. නමුත් ඒ සත්වයා වහා මගපල ලබයි. ওই විදියට පින්වත්නි කොච්චර ඇද්ද මගපලලාභී දෙවිවරු. දැන් මේ විදියට මගපල ලැබූ දෙවිවරු මොන තරම් ඇද්ද දිව්‍ය ලෝකේ. මේ කාලේ අවාසනාවන්ත පිරිස් දෙව්ලොවට ගරහනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි ඔන්න ඔය ආනිසංස 4 මනාකොට ධර්මයේසු මනාකොට ධර්මයේ මතක තබාගත් මනාකොට වචනයෙන් පුරුදු කරන ලද මනාකොට මනසින් මෙහෙවන ලද අරුත් වටහා ගන්නා ගැනීමේ ආනිසංස 4 මෙයයි. දැන් බලන්නදක මේ සෝතානුදත සූත්‍රය අංගුත්තර නිකායේ තියෙන මේක තේරුම් ගන්න අපි පරිවර්තන තියෙනවා. දහම් ගඟුලක් ගැලුවා. මෙව නවකතා කියන පිළිවෙලට ධර්ම ඉගෙන ගන්න බෑ. නවකතා කොහොමද කියවන්නේ? මට මතකයි අපි ওই ඉස්සර උසස් පෙළ කරන කාලේ අපි පැවිදි වෙලත් හරියට නවකතා කියෙව්වා. එකක් කියවලා පැත්තකින් ගිහලා ඊළඟ එක කියවනවා. ඉස්සර අපි දැන් නම් එහෙම මිනිස්සුන්ගේ නවතාවක දැන් ඉතින් Facebook තමයි ඕන කුණුගොඩ කාණුවේ බැහැගෙන ඉන්නවා වගේ Facebook එකකින් බැහැගෙන ඉන්නේ. ඉස්සර එහෙම නෑ. ඒ වගේ Facebook වගේ කුණු කාණු තිබුණේ නෑ. නවකතා හොඳ නවකතා නරක නවකතා කියලා ඒ කාලේ තිබ්බා. හැබැයි අපි විශේෂයෙන්ම තෝර හොඳ නවකතා මම නම් කිව්වේ. ගොඩාක් කිව්වේ හොඳ නවකතා. එතකොට මේ එකක් කියවලා සාමාන්‍ය අපි නවකතා දෙපාරක් කියවන්නේ නැහැ. එකපාරක් කියවුව පැත්තකින් තිබ්බා ඊළඟ එක පත්තරේ වගේ. පත්තරේ දෙපාරක් කියවන්නේ නැහැ. ගොඩක් විට පත්තරේ බැලුවා පැත්තකින් දැම්මා හිට පත්තරේ. කෙටි කතාත් එහෙමයි. අද එකක් කියවුවා ඊට පස්සේ අනෙක් කියවන්න. ධර්මයේ එහෙම කරන්න එපා. ධර්මයේ නැවත කියවන්න ඕනේ. දැන් මට පුළුවන් නම් මේක 100 වතාවක් හරි මන් ත්‍රිපිටකය කියවනවා. ධර්මයේ ධර්මය කියන්නේ බුද්ධ වචනයයි. මේක උඩගු කමින් කියවන එකක් නෙවෙයි. මම මේ සූත්‍ර ඔක්කොම කියව දැම්මට ඇති. එහෙම මේ පහත් මානසිකත්වයෙන් මේක කියවන්න බෑ. ධර්මයේ කියවන්න නම් මේ ධර්මයේ සරණ ගියා කියලා Tamanට මතක තියෙන්න ඕනේ. මේ ධර්මයේ අපි සරණ ගියා ධම්මං සරණං ගච්ඡාමි කියලා මේ ධර්මයේ සරණ ගියා. අපි මහාන කරනකොටම අපිට බුද්ධං සරණං ගච්ඡාමි කියලා වැඩිහිටි තෙරුණ වහන්සේලා අපිට කිව්වා. කියලා අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා භාග්‍යතුන් වහන්සේව සරණ ගියා. ධම්මං සරණං ගච්ඡාමි කියලා අපිට කිව්වා. අපිත් ඒ ධර්මං සරණං ගච්ඡාමි කියලා ධර්මයේ සරණ ගියා. සංඝං සරණං ගච්ඡාමි කියලා කිව්වා. සංඝ සරණ ගියා. ඕගොල්ලන්ටත් කිව්වේ නැද්ද එහෙම? ගිය අයට කිව්වා. ඉතින් මතක නැහැ.
ඒ ශාපේ නිසා තමයි ඊට පස්සේ ඔන්න එක්ක නැකත පස්සේ දුවනවා, එක්ක කේන්දර පස්සේ දුවනවා, එක්ක මොනවා හරි මිසදිටුවක් පස්සේ දුවනවා. ඕන් නාඩි වාක්‍යකාරී කැවිල්ල ඔන්න වෙල්ලවත් ඉන්නවා කිව්වොත් ඕම් පොලිමේ දුවනවා. ඇයි මේ හේතුව? සරණ නැහැ. සතර අපායි මිසක් වෙන යන්න තැනක් නැහැ. මොනවා හරි කුණ ගොඩක් කියව ගමන් කුණට තමයි ඇදිලා යන්නේ. කුණු ගොඩට ඇදිලා යනවා. අර මේ නිලමැස්සෝ ජරාවට ඇදිලා යනවා වගේ කුණු ගොඩට තමයි මේ කාලේ ඇදිලා යන්නේ. සුවඳට ඇදින්නේ නැහැ. කාට හරි බැනලා මොනවා හරි කිව්වොත් හෝ ගාලා ඒක ඇදිලා යනවා. මින් බලපංකෝ කියලා. ඒක තමයි ඇදි යන්නේ. අර නිලමැස්සෝ වහනවා වගේ. බලන්න මේ මනසේ පරිහානිය. අපි ඇදිලා යන්න ඕනේ කුණ ගොඩවල් වලට නෙමෙයි. ශ්‍රේෂ්ඨ දෙයටයි. ශ්‍රේෂ්ඨ දේ තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරලා දේශනා කරපු ධර්මය. දැන් මේ ධර්මයේ දරාගෙන ලංකාවට වැඩම කළා මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම නොකරන්ට බුදු කෙනෙක් පහළ වුණා කියලා අපි දන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම නොකරන්ට පළවෙනි ධර්ම සංගායනාව ගැන දන්නෙත් නැහැ. දෙවෙනි ධර්ම සංගායනාව ගැන දන්නෙත් නැහැ. තුන්වෙනි ධර්ම සංගායනාව ගැන දන්නෙත් නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම නොකරනද ලංකාවට අපේ බුදුරජාණන් වහන්සේ තුන්වරක් වැඩියා කියලා දන්නෙත් නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම නොකරනද පෙර බුදුරයන් වහන්සේලාත් ලංකාවට වැඩියා කියලා දන්නේ නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම නොකරනද ශ්‍රීමා බෝධියක් නැහැ. රුවන්වැලි සෑයක් නැහැ. කොටින්ම කියන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ ධර්මස්කන්ධය නැහැ. එහෙනම් මේ සියල්ල ලැබුණේ එක්කෙනෙක් නිසා. මිහිඳු මහරහතන් වහන්සේ නිසා. එතකොට උන්වහන්සේ අපිට ධර්මයේ පාඩම් කෙරෙව්වා. මේ විදියටම ඉගෙනුවා. ඒක නිසානේ ලංකාවේ රහතුන් බිහුනේ. ඊට පස්සේ බැමන්ටිය සාගතය ආවට පස්සේ රහතන් වහන්සේලා කතා වුණා. දැන් ඉතින් පාඩම් කරන්නේ අනාගතය අඩුයි. පාඩම් හිටි නැහැ. දැන් කරන්න දෙයක් නැහැ. අපි මේක තල්පත්වල ලියමු කිව්වා. ඊට පස්සේ තමයි තල්පත්වල මේ ධර්මයේ ලිව්වේ. ඇලපිල්ලක් කිස්පිල්ලක් වරද්දන්න නැතුව ලිව්වා. රහතන් වහන්සේලා ධර්මයේ ලිව්වේ. දැන් මේ යක්කු වෙහිලා කියන්නේ මේ වැරදි කියලා. අමනුෂ්‍ය වෙහිලා. එතකොට මේ දැන් බලන්න මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් සුගතිය විවෘතද නැද්ද? දැන් මේ මාර්ගඵල ගැනත් මේක කියවෙනවා. හැබැයි මේක කියවෙන්නේ දෙවනෝ ඒක. ඉස්සෙල්ලා මේගොල්ලෝ මේ භික්ෂුන් වහන්සේලා ධර්මයේ පුරුදු කරගෙන ගියා. හැබැයි මේ ආත්මේ මගපල ලැබුවේ නැහැ. අනිතික සීජනුත් නෙමෙයි අපවත් උනේ. සීතන් නැතුව. හැබැයි උපන්නේ කොහෙද? දිව්‍ය ලෝකේ. දැන් දිව්‍ය ලෝකේ උපන්න අහක ගියාද? අහක ගියේ නෑ. දිව්‍ය ලෝකෙදී මගපල් ලැබුවා. මේ බුද්ධ දේශනා අපිට කියවන්න ලැබිලා අපි මේවා ඉස්සල්ලාම මිනිසුන්ට කියන එකට මිනිස්සු පුදුම වුණා. ඇයි හේතුව? මිනිස්සු අහලා නැහැ. මිනිස්සු අපෙන් අහනවා ඒ කාලේ ආච්චිලා අනේ හාමුදුරනේ මේ දිව්‍යයන් අතර ගිහිල්ලා අපිට මොකුත් කරගන්න බෑනේ. ඇයි හේතුව? ධර්මය අහලා නැහැ. ධර්මය අහලා නැහැ. ආයේ මනුස්ස ලෝකෙට මෙන්න එපාය. මගපල ලබන්ට අවබෝධ කරන්න. ඒ මොකද හේතුව? අහලා නැහැ. ඊට පස්සේ අපි හුදකලාව කියන්න සිද්ධ වුණා. නෑ එහෙම එකක් නෑ. මේ බලන්න මේ බුද්ධ දේශනාවල තියෙනවා. මේ බුද්ධ දේශනාවල තියෙනවා කියලා අපි මේ බුද්ධ දේශනා විවෘත කළා. විවෘත කළා. හැබැයි විවෘත කළාට බොහෝ පිරිසකට ඒකින් ප්‍රයෝජනෙ ගන්න පින නැහැ. බොහෝ පිරිසකට ප්‍රයෝජනෙ ගන්න පින නැහැ. මේ කාලේ මිනිස්යන්ට නම් අල්ප පිනක් තියෙන්නේ.
ඒ කියන්නේ දුගතියටම පාර කැපෙන්න තමයි තියෙන්නේ කරු එදිලා. මම කිව්වේ නිලමැස්සා මලකුණට ඉවල්ලන් යනවා වගේ කුණු ගොඩටමයි හිත පිහිටන්නේ. උතුම් දෙයකට පිහිටන්නේ. අපි මහාසි ගන්න ඕනේ හිත කුණු ගොඩට යොදන්න නෙමෙයි. මේ උතුම් දෙයට හිත යොදන්නයි. හිතුම් දෙයට හිත යොදා දැන් මම කියවනේ මේ ධර්මය අහලා ධර්මයේ දරාගෙන ඒ ධර්මයේ මෙනෙහි කරන්න ඕනේ. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වදාලා උපාලි මහරහතන් වහන්සේට ධර්මය අඳුනගන්න විදිය උපාලි යම් කරුණක් කියනකොට රාගය ඇවිස්සෙනවා නම් මතක තියාගන්න ඒක තථාගත ධර්ම නෙමෙයි. යම් කාරණයකින් ද්වේෂය ඇවිස්සෙනවා නම් ද්වේෂය අවසනවා නම් පිරිසගෙත් මතක තියාගන්න ඒක තථාගත ධර්ම නෙමෙයි. යම් කාරණයකින් මිනිස්සයා මුලාවට පත් කරනවා නම් මතක තියාගන්න තථාගත ධර්ම නෙමෙයි. එහෙනම් තථාගත ධර්මයේ ලක්ෂණය මොකද්ද? රාගේ ප්‍රහාණය කිරීම, ද්වේෂය ප්‍රහාණය කිරීම, මෝහය ප්‍රහාණය කිරීම. බොහොම ලේසියි මිනිස්සුන් රාගේ තියෙන මිනිසයා සරාගේ කරුණු කියනකට ඇදිලා යනවා. ද්වේෂයේ තියෙන මිනිසයා දේශේ කරුණු කියනකට දේශයට ඇදිලා යනවා. මුලාවන සුළු මිනිසයා මෝහයේ තියෙන මිනිසයා මෝහයෙන් කරුණු කියනකට මෝහයට ඇදිලා යනවා. මේක තමයි පින්වත්නි මේ ලෝකේ සාමාන්‍ය ස්වභාවය. දැන් නිකන් හිතන්නේ බුදුරජාන් වහන්සේ ජීවමාන වැඩ සිටින කාලේ තමන් සම්බුදුයි කියාගත්තු සත්‍ශාස්ත්‍රවල හිටියේ නැද්ද? දිගණ්ඩ පුත්‍ර කිව්වා මම තමයි ධර්මය අවබෝධ කළේ කියලා. මක්කලි ගෝසාල කිව්වා මේ කිසි වැඩක් නැහැ වීරියක් ගන්න එපා. කිසි වීරියක් උසායක් මුකුත් ගන්න එපා. 84000ක් යෝනිවල උපදින්න තියෙනවා. විශේෂ අභිජාති 6ක උපදින්න තියෙනවා. විශේෂ මෙච්චර ප්‍රමාණික මේ ඇහැට පේනවා වගේ දැක්කා වගේ ඇහැට පේනවා වගේ මක්කලි ගෝසාල කිව්වනේ. වීරියක් ගන්න එපා කිව්වා. උත්සාහයක් කරන්න එපා. උපමාවක් කිව්වා මේ මොනවට මහන්සි වෙනවද මේ සිල් රැකගෙන භාවනා කරගෙන මේ 12ට ඉස්සෙල්ලා මේ විකාල භෝජනේ වැළකලා මොකට දුක් විඳිනවද කියලා මක්කලි ගෝසාල එහෙමයි කිව්වේ. මක්කලි ගෝසාල කිව්වා කන්දම් මුදුනට නැගලා නූල් පන්දුවක් අතට අරගෙන ඒ නූලේ කෙලවර අතේ තියාගෙන නූල් පන්දුව වීසි කරපන් කිව්වා. නූල තියෙනකම් පන්දුව දිගැරිලා යයි. නූල ඉවර වෙච්ච ගමන් පන්දුවේ ගමන ඉවරයි. උත්සාහ කරන්න එපා කිව්වා මේකට. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ මක්කලි ගෝසාල කියන හිස් පුද්ගලයා මෝග පුරුෂයා මනුස්ස ලෝකේ මිනිසුන් රවට්ටන්ට අල්ලන්ට හදාපු මනුස්ස කෙමනක් වගේ කිව්වා. මාළු ටික කෙමන අටවපු ගමන් මාළු ටික ගානට රිංගල කෙමනට ඉර වුණොත් එළියට යන්න බෑ. ඒ වගේ තමයි කිව්වා මහණෙනි මිනිස්යන්ව දඩයන් කරන්න මනුස්ස කෙමනක් කිව්වා. ඒ කිව්වේ දැන් එතකොට සංයුතිනිකය තියෙනවා මක්කලි ගෝසාලගේ දර්ශනේ. දර්ශනේ කියේ මක්කලි ගෝසාල ඒක කිව්වේ. එතකොට මේවට මිනිස්සු කෙමනට අහුණා වගේ අහුවෙලා ගියා. තාරක කර කිව්වා 84000ක් යෝනියල උපදින්න තියෙනවා. අභිජාති 6ක උපදින්න තියෙනවා. මෙහෙම කියලා මේ ඉන්ද්‍රියන් මෙච්චර තියෙනවා එක විදිහට විස්තර කළා. විස්තර කළා කිව්වා මේ කන්ද උඩ නූල් පන්දු අරිනා වගේ කිසි වෙහසක් ගන්න එපා කිව්වා. මිනිස්සු අහුණා. නැත්තම් භාග්‍යවතුන් වහන්සේ ආර උපමාව කියයිද මේ මිනිස් කෙමනක් කියලා. මිනිස්සුන් අල්ලන්න. බුද්ධ කාලෙත් එහෙමයි හිටියා. දැන් බලන්න මේ සෝතානසත සූත්‍රයේ ධර්ම ඉගෙනිල්ල ඒකාන්තෙම පිහිට නැද්ද? ඒකාන්තෙම පිහිට තියෙනවා. දැන් මේ ජීවිතේ ඉගෙන ගන්නා වූ ධර්මයේ මේ ජීවිතේ යාට මගපොළ ලැබුණ නැහැ කියලා ඊළඟ ජීවිතේ ඒකාන්තෙම ආйти උන්නේ නැද්ද? ඒකාන්තෙම ලැබෙනවා. ඒකාන්තෙම පිහිට තියෙනවා. හැබැයි තමන්ගේ කොටස තමන් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඒ ධර්මයේ මනාකොට අහලා
ඒ ධර්මයේ මතක තබාගෙන ඒ ධර්මයේ වචනයෙන් පුරුදු කළ දැන් අපි ගමු ඇස අනිත්‍යයි. අපි උගන්ලා තියෙන හේතු නිසා හට ගන්නවා හේතු නැතිවීමෙන් නැති වෙනවා. ඇස මගේ නෙමෙයි මම නෙමෙයි මගේ ආත්මය නෙවෙයි. අනිත්‍යයි බුද්ධ දේශනාවේ තියෙන්නේ. ඒතර ඇසට පේන රූප ඇසේ විඥානේ ඇහැ රූපය විඥාන එකතු වීම ඇසේ ස්පර්ශය ඇසේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීම ඇසේ ස්පර්ශයෙන් හට ගන්නා හඳුනා ගැනීම ඇසේ ස්පර්ශයෙන් හට ගන්නා චේතනාව රූපේ කෙරෙහි ඇති ආශාව මේවා අනිත්‍යයි කී ආයතන වලින් මෙනෙහි කරොත් යම් කිසි කෙනෙක් එයා කරන්නේ විදර්ශනාව. කාලයක් මෙනෙහි කළොත් තියා නුවණින් මෙනෙහි කිරීමයි මනසින් මෙනෙහි කිරීමයි කරන්නේ. එතකොට එයාට දිට්ඨිය සුප්පට විද්‍යා අවබෝධයක් ඇති වෙනවා. මොකද්ද? ඇසවනාහි තමාගේ වශයෙන් පවත්වාගත නොහැකි අනිත්‍ය දෙකි. ඇසට පේන රූපවනාහි තමාගේ වශයෙන් පවත්වාගත නොහැකි අනිත්‍ය දෙකි. ඇසේ හටගන්න විඥානී වනාහි අනිත්‍ය දෙකි. ඇසේ ස්පර්ශේ වනාහි අනිත්‍ය දෙකි. ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම අනිත්‍ය දෙකි. ඇසේ ස්පර්ශයෙන් රූප හඳුනා ගැනීම අනිත්‍ය දෙකි. ඒ හඳුනාගත් රූප ගැන ඇසේ ස්පර්ශය නිසා චේතනාට ගැලිල්ල අනිත්‍ය දෙකි. රූපේ කෙරෙහි ඇති ආශාව අනිත්‍ය දෙකි. මේක වැටහෙන්න ගන්නවා. එක පාඩ නෙමේ කාලයක් කරගෙන යනකොට. අපි කොහොම මෙයා හොඳට පුරුදු කරගෙන යනවා මේ විදිහට. කාලයක් පුරුදු කරගෙන යනකොට හිතින් හිතෙනවා අනේ බුදුරජාණන් වහන්සේ වදාළේ සත්‍යක්මයි. මේවා අනිත්‍යමයි. නැසී වෙනසී යන ස්වභාවයෙන් යුක්තමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මේවා මේ රාග දේශ මොහය අකුසල්මයි. අකුසල් ප්‍රහාණය කළ යුතුමයි. කුසල් වැඩි යුතුමයි. කුසල් කියන්නේ හොඳට මතක තියාගන්න පින්වත්නි. කුසල් කියන්නේ හිස් දෙයක් නෙමෙයි. ශ්‍රද්ධාව කියන්නේ කුසලයක්. ඒක හිස් දෙයක් නෙමෙයි. සීලය කියන්නේ කුසලයක්. හිස් දෙයක් නෙමෙයි. වීරිය කියන්නේ සිහිය කියන්නේ හිස් දෙයක් නෙමෙයි. තියෙන දෙයක්. සමාධිය කියන්නේ තියෙන දෙයක්. ප්‍රඥාව කියන්නේ තියෙන දෙයක්. හිස් දෙයක් නෙමෙයි. සමහර පොත්වල මම දැකලා තියෙනවා කියනවා හිත හිස් කරන්න කීක උගන්වනවා. ඒ බුද්ධ වචන නෙමෙයි. ඔක්කොම මේ එක එක පුතඥ මනසේ ඇති වෙන මායා. ධම්මං සරණං ගච්ඡාමි කියලා අපි එක එක්කෙනාගේ පුද්ගලික දහස් සරණ යන්න ඕනේ නැහැ. ධම්මං සරණං ගච්ඡාමි කියලා අපි සරණ යන්න ඕනේ. මේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මයයි. වෙන එකක් අපි සරණ යන්න ඕනේ නැහැ. ඒක මනාකොට අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ආන් එහෙම තේරුම් ගත්තාම පින්වත්නි අපිට කවදාවත් වරදින්නේ නැහැ. එතකොට මේ ගෞතම බුද්ධ ශාසනය අපිට පිට ලැබෙන එක ලැබෙනවාමයි. දැන් මම කිව්ව එක දැන් අපි මිනිසුන්ට ආදරේ නම් මිනිසුන්ට අනුකම්පාවක් තියෙනවා නම් අපි කරන්න ඕනේ මේ බුද්ධ දේශනාවල්ම මිනිසුන්ට සමාදන් කරවන එකයි. මේ ඉගෙන ගන්න කියලා. ප්‍රඥාව නැත්තම් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. මොකද භාග්‍යවතුන් වහන්සේ වදාලා පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ. මේ ධර්මයේ ප්‍රඥාවන්තයාටයි. නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස මේ ධර්මයේ ප්‍රඥා රහිතයාට නොවේ. ඉතින් මේ කාලේ ප්‍රඥාවන්තය බොහොම ස්වල්පයි ඉන්නේ. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේ කරුණු කාරණා මේ විදිහට තේරුම් ගන්න ඕනේ. අපි විශේෂයෙන්ම ආදී ඉගෙන ගත්තේ සෝතානුදත සූත්‍රයේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ දෙවෙනි පොත් වහන්සේගේ තියෙන්නේ. ඒකේ අපි ඉගෙන ගත්තේ භික්ෂුවක් ගැනයි. භික්ෂුවක් මනාකොට ධර්මය අහලා සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨිය සුප්පටි විද්‍යා කියන මේ පස් ආකාරයෙන් ධර්මය ඉගෙන ගත්තොත් සිය මුලාව නැති වුණත් දෙවියන් අතර ඉපදෙනවා. අනිවාර්යයෙන්ම ධර්ම අවබෝධ දිව්‍ය ලෝකේ ධර්ම අවබෝධ කරනවා කියලා මේ බුද්ධ දේශනාවේ භාගතුන් වහන්සේගේ බුද්ධ වචනේ අපි ඉගෙන ගත්තේ. ඒකේ තේරුම අපි මේ ඉගෙන ගන්න ධර්මයේ කවදාවත් අපිට අපත යන්නේ නැහැ කියන එකයි. ඉතින් ඒ නිසා අපි මේ ධර්මයේ අපි අහලා අපටත්
මේ උතුම් ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. අපටත් මේ ධර්මයේ මනාකොට අසා මතක තබා ගන්නට ලැබේවා. අපටත් වචනයෙන් පුරුදු කරගන්නට ලැබේවා. අපටත් මනසින් මෙනෙහි කරගන්නට ලැබේවා. මේ ධර්මයේ අරුත් ඊටා හොඳාකාරව අපටත් අවබෝධ කරගන්නට ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමටම මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු